වගේ මේ දහම් මගේ ඔබ හික්මෙනවා නම් හික්මෙන්න ඕනේ නම් ඔබ ඒකට සුදුසු පුද්ගලයෙක් වෙලා තියෙනවා. එහෙම නැති පුද්ගලයෙකුට පින්වතුනි මේ උතුම් නිවන් මාගේ නිවෙන්නට විදිහක් නැහැ. නිවන් මඟ උදෙසා දේශනා කරපු සද්ධර්මයේ තුලින් තවදුරටත් ගිනි ගන්න ක්‍රමයක් තමයි සැකසීලා එන්නේ. තවදුරටත් ගිනි ගන්න ක්‍රමයක්. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ සද්ධර්මයේ නැත්තම් මේ ධහම කියලා කියන්නේ සර්පයෙකුට උපමා කරලා තියෙනවා. හරි තැනින් අල්ලගත්තොත් මහා ශ්‍රේෂ්ඨ තැනටම යන්න පුළුවන්. වැරදි තැනින් අල්ලගත්තොත් ඒ ශ්‍රේෂ්ඨ තැනේ විරුද්ධ තැනට යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ධහම කියලා කියන්නේ හරි තැනින් අල්ලගෙන හරි විදිහට කරගෙන යන්න ඕන ක්‍රමවේදයක්. ඒ නිසා අපි දිගින් දිගටම ඔබට මතක් කරලා දෙනවා, පෙන්නලා දෙනවා පින්වතුනි. මේ ධහම් මාගේ නිවෙන්නට නම් ඔබ ඉන්නේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් ඔබ ඉන්නේ. ඒ උපරිම ඵල ප්‍රයෝජනේ නැමැති තථාගතයන් වහන්සේ දේශනා කරපු විමුක්තිය සාක්ෂාත් කරගන්නට නම් ඔබගේ ජීවිතේ ක්‍රමානුකූලව ඒට සුදුසු මට්ටමකට සැකසීලා එන්න ඕන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න පිරිස් වලට කිසිසේත්ම පින්වතුනි මේ ධහම ගෝචර කරගන්න බෑ. ඒ වගේම තමයි පින්වතුනි ධහම කන වැකුණා. එතනින් එහාටත් තවදුරටත් මේ ධහමේ පිහිට නොලැබෙන්න ඕන කරන ක්‍රියාකටයුතු තමන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා නම් කවදාවත් පින්වතුනි මේ ධහමේ පිළිසරණක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ තථාගත ශාසනයේ පැවිදිලා ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියලා උන්වහන්සේලා චීවරය ලබා ගන්නවා සියලු දුක් කෙලවර කර ගැනීම උදෙසා. එතකොට එහෙම චීවර දරාගත්ත ඒ උතුමන් වහන්සේලා පුදුම විදිහට පරිස්සම් වෙනවා පින්වතුනි මේ ශාසනය පූර්ණේ කරන්න. ඒ කියන්නේ මේ අරිහත් ඵලයෙන් පිරීලා නිවිලා යන්න සදාටම ඒ උතුම් සත් කටයුත්ත පූර්ණේ කර ගැනීම සඳහා උන්වහන්සේලා පුදුම විදිහට කැප වෙනවා, උනන්දු වෙනවා. පුදුම විදිහට මේ හිත රැක ගන්න ඕනේ. ඔබ දන්නේ නැති උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේලාට 227ක් ශික්ෂාපද පවා පනවලා තියෙන තථාගතයන් වහන්සේ මේ නිවන් මඟ පූර්ණේ කර ගැනීම උදෙසා කටයුතු කරගෙන යන්න. එතනදී පින්වතුනි මේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා බොහෝ විට උන්වහන්සේලා නිවන් මඟ පූර්ණේ කර ගැනීමට බාධා වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ කාමය කියලා කියන්නේ. මේ ශාසන මගේ ඕනෑතරම් භික්ෂුන් වහන්සේලා තමන්ගේ භික්ෂු ජීවිතේ නැත්තම් මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මේ නිවන් මඟින් එළියට ගිහිල්ලා නිවන් මඟින් එළියට විසි වෙලා ගිහිල්ලා භික්ෂු ජීවිතෙනොත් විසි වෙලා ගිහිල්ලා එතනින් එහාට පින්තුනේ නිරයට යන මට්ටමටම වැඩපිළිවෙල සැකස් වූ අවස්ථාව ඕන තරම් මේ ශාසනයේ අපිට අහන්න දකින්න තියෙනවා. ඉතින් පින්තුනේ මේ තථාගතයන් වහන්සේගේ කාලෙත් මේ මෙවැනි සිදුවීම් උන්වහන්සේ වැඩ ඉන්න කාලෙත් සිදු වෙලා තියෙන ඕන තරම්. දැනුත් ඒවා වෙනවා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙ පින්තුනේ එක්තරා අම්මා කෙනෙක් සහ දරුවෙක් මේ ශාසනයේ පැවිදි. ඉතින් මේ දෙන්නම ශාසනයේ පැවිදි වෙලා කටයුතු කරගෙන යද්දී ඉතින් මේ අම්මා පැවිදි වුණත් ඉතින් දරුවා බලන්න නිතර භික්ෂු ආරාමයට එනවා. ඉතින් එතුමිය භික්ෂුණියක් දැන්. ඉතින් මේ එන කාරණා ඉතින් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට පින්වතුනි මේ භික්ෂුන් වහන්සේට කාලයක් යනකොට අමතක වෙනවා තමන් භික්ෂුන් වහන්සේ නමක් කියලා.
මේ භික්ෂුණීන් වහන්සේලාට අමතක වෙනවා තමන් භික්ෂුණීන් වහන්සේ නමක් කියලා. අම්මා පුතා මට්ටමින් කටයුතු වෙනවා. තවත් කල් ගත වෙනකොට පින්වතුනි මේ දෙන්නට සිහිය මද වෙලා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා ශාසනය සඳහන් කරනවා අසත් ධර්මයේ හැසිරෙනවා කියලා. ඉතින් මේ කටයුතුත් මූලික කරගෙන තථාගතයන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ අහනවා පින්වතුනි මේ ස්වාමීනි අපි කෙසේනම් කාන්තාව ඇසුරු කරන්නද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අදස්සනං ආනන්ද අනාලාපෝ ආනන්ද සතින් උපට්ඨපේ ආනන්ද කියලා. ඒ කියන්නේ පින්වතුනි භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා අදස්සන මේ කාන්තාව නොදකින තරමටම හොඳයි කියලා. ඒක කියන්නේ නෑ පින්වතුනි කාන්තාවගේ වරදක් කියලා. ඉතින් උන්වහන්සේ අහනවා ස්වාමීනි දැක්කොත් අනාලාපෝ ආනන්ද. ඉතින් කතා බහට නොවන තරමට හොඳයි. කතා බහ කරන්න උනොත් ස්වාමීනි. එහෙනම් දැනගන්න ආනන්ද සතින් උපට්ඨපේ ආනන්ද. හොඳින් සතිය පිහිටවල කතා බහ කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කළා. මොකද පින්වතුනි අනන්ත සංසාරයක් පුරා මේ ආපු ගමනේදී මේ ස්ත්‍රී පුරුෂ බන්ධනය කියලා කියන්නේ ලේසි පහසු බන්ධනයක් නෙමෙයි. මේ බන්ධනයෙන් මිදෙනවා කියන එක පින්වතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද සසර පුරුද්දට මේ දෙපාර්ශ්වයේම හිත් දෙපාර්ශ්වය විසින්ම ඇඳ බැඳ ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ මිනිස්සෙකුට ස්ත්‍රී රූපයේ තරම් ස්ත්‍රී ගන්ධයේ තරම් ස්ත්‍රී කටහඬ තරම් මේ ලෝකේ වටින තවත් දෙයක් නැහැ කියලා. ඒ වගේම තමයි ස්ත්‍රියකට පුරුෂ රූපයේ තරම් පුරුෂ ගන්ධයේ තරම් පුරුෂ ස්පර්ශයේ තරම් පුරුෂ කටහඬ තරම් තවත් මේ ලෝකේ හිත ඇඳ බැඳ ගන්න දෙයක් නැහැ කියලා. මොකද පින්වතුනි මේ අවස්ථාවේදී බොහෝසේ නිවන් මාර්ගට බාධා සිද්ධ වෙනවා හානි පැමිණෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිටුතුනි මේ කාමයේ කියන කොටස නිසා මිනිස්සු අන්ධ කරනවා. අන්ධ වෙනවා. දැන් මේ මේවා කියද්දි පිටුතුනි ඔබට ඕන තරම් මේ වර්තමාන කාලේ ඕන තරම් උදාහරණ මේවට තියෙනවා. සම්පූර්ණයෙන්ම අන්ධ කරනවා. අන්ධ වෙනවා. ඥාන කරනවා. ඥානේ මොට වෙලා යනවා. ඒ වගේම තමයි පඤ්ඤා නිරෝධිය. මේ ප්‍රඥාව පිංගුතුනි සම්පූර්ණයෙන්ම මේ කාම ඉදිරියේ නිරෝධ වෙලා යනවා. නිරෝධ වෙලා කියලා කියන්නේ ඒලට මතු වෙන්නේ නැහැ. මොනතරම් ප්‍රඥාව තිබුණත් පිංගුතුනි මොනතරම් ප්‍රඥාවන්තයෙක් වුණත් හේතු සැකසුනොත් පිංගුතුනි ඒ වෙලාවට ඒ ප්‍රඥාව සම්පූර්ණයෙන් විකෘති වෙලා යනවා. ඒ නිසා පිංගුතුනි මේ ස්ත්‍රී පුරුෂ බන්ධනය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ ගැනත් පින්වතුනි මිනිස්සු ගොඩක් දේවල් දන්නේ නැහැ ඇත්තට. ඔහේ මිනිස්සු වෙලා ඉපදෙච්ච නිසා ඉතින් කාලය යනකොට විවාහ වෙන්න ඕනි. ඉතින් ආදි වශයෙන් එහෙම කටයුතු වේගෙන යනවා. නමුත් මේකේ තියෙන මහා භයානක අඳුරු පැතිකඩක් තියෙනවා. බොහෝ මිනිස්සු මේක ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා පින්වතුනි මේ ජීවිත කාලය තුල අනන්ත අප්‍රමාණ පවපුරව ගන්නවා මේ මිනිස්සු. ඒකට ප්‍රධාන හේතුව තමයි දන්නේ නැතිකම. මොකද දන්නේ නැත්නම් යමක් කරන්න පසුබහින්නෙත් නැහැ. ඒකට පිළියම් කරන්න හොයන්නෙත් නැහැ. මොකද දන්නේ නැහැනේ. නමුත් දන්නේ නැහැ කියන එක අදාළ නෑ පිටුදේ කර්ම විපාක වලට. මොකද කර්මය කියලා කියන්නේ ශක්තිය. ශක්තිය කියලා කියන්නේ හිතප්පපුවක් තියෙන එකක් එහෙම එකක් නෙමෙයි. පාප කර්මේ නම් සිද්ධ වුණේ පිඟුතුනේ එතනින් එහාට. ඒ පුද්ගලයා මොන මට්ටමේ කෙනෙක් වුණත් ඒ මොනවත් අදාළ නැහැ පිඟුතුනේ විපාක ඒ විදිහටම දෙනවා. බලන්න මේ මිනිස්සු දන්නේ නැතුව කරගන්න දේවල් නිසා මේ සසර දිග්ගැහෙන හැටි. ඒ වගේම තමයි මේ නිවන් මාර්ගට ආපු භික්ෂුන් වහන්සේලා පවා හරියට මේ කරුණ නොදන්නකම නිසා තමන්ගේ නිවන් මාර්ග සහසුද්දෙම වහගෙන
එතනින් එහාට පින්තුනි නිරේගාමී ක්‍රමවේදයකට සැකසෙනවා තමන්ගේ ජීවිතේ. බලන්න පින්තුනි ඔබගේ ජීවිතය ඔබ ගත කරන් එද්දී ඔබ මේ විදිහට කටයුතු කරලා එහෙම තියනවද කියලා. මේ තථාගතයන් වහන්සේ මේ ස්ත්‍රී පුරුෂ බන්ධන සම්බන්ධයෙන් කතා බහ කරද්දී උන්වහන්සේ ස්ත්‍රීන් වර්ග 8කට කොටස් කරනවා. මේ ස්ත්‍රීන් වර්ග 8 යම් පුරුෂයෙක් තමන්ගේ කාමය සංසිඳුවා ගැනීම උදෙසා යොදා ගන්නවා නම් භාවිතා කරනවා නම් ඒක පින්වතුනි කාම මිච්ඡාචාර කියන මහා අකුසල කර්මයට වැටෙනවා. මහා පාප කර්මයට වැටෙනවා. ඒක විපාක පින්වතුනි මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් මිනිස්සු මේවා දන්නේ නැහැ. දැන් මිනිස්සු බොහෝ වෙලාවට හිතාගෙන ඉන්න පින්වතුනි ඉතින් මං ඇසුරු කරන කෙනා මට කැමති නම් හරි කියලා. මම ඇසුරු කරන කෙනා මට කැමති නම් හරි නෙමෙයි පින්වතුනි. ඔය කරන හැම දෙයක් නිසා පින්වතුනි මේ ජීවිතේ මහා පව් මල්ලක් අරගෙන තමයි මිනිස්සු මැරෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ පව්ද කියලාවත් කරන්නේ. නිකන් හිතලා බලන්නකො පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා නැති කාලයක අපි ලෝකේ හිටියනම් සත්තු මරණ එකවත් පව් කියලා දන්නේ නැහැ. ඒක නිසා මහා නිරේවල වල වැටිලා අනන්ත කල්ප ගණන් දුක් විඳිනවා කියන එකවත් දන්නේ නැහැ මොනවාක්ක. ඉතින් තථාගතයන් වහන්සේගේ මේ සද්ධර්මයේ කෙමින් දැන් වෙනසි යන කාලෙනේ. ඉතින් ඒ නිසා පින්වතුනි මිනිස්සු මේව දන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වතුනි ස්ත්‍රියව 8 දෙනෙක් ගැන. මේ ස්ත්‍රියව 8 දෙනා සම්බන්ධයෙන් කාමයේ හැසිරෙනවා නම් යම් පුද්ගලයෙක් මහා පාප කර්මයකට මුහුණ දෙනවා පින්වතුනි. ඒ තමයි ඔබ සමහරට අහලා ඇති. උන්වහන්සේ දේශනා කරනවා පින්වතුනි මාතුරක්කිතා කියලා. ස්ත්‍රියාවක් ඉන්නවා නැත්තම් කාන්තාවක් ඉන්න මේ කාන්තාව රකින්නේ. ඒ කාන්තාව පෝෂණය කරන්නේ රැක බලා ගන්න ආරක්ෂාව සපයන්නේ. ඉන්න හිටින්න තැන දෙන්නේ එයාගේ අම්මා. ආන්ගේ ස්ත්‍රීට කියනවා අන්නේ ස්ත්‍රියාවට කියනවා අන්නේ කාන්තාවට කියනවා මාතුරක්කිතා කියලා. ඒ වගේම පින්වතුනි තවත් පිරිසක් ඉන්නවා පීතුරක්කිතා. ඒ කියන්නේ අම්මා නෑ තාත්තා තමයි ඒ කාන්තාව බලාගන්නේ. ඒ ස්ත්‍රියව බලාගන්නේ. ආරක්ෂාව සපයන්නේ මේ තාත්තා. ඒ වගේම පින්වතුනි තව ස්ත්‍රියව පිරිසක් ඉන්නවා මාතු පීතුරක්කිතා කියලා. ඒ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා තමයි මේ ස්ත්‍රියව බලන්නේ. රැකගන්නේ, පෝෂණය කරන්නේ, ආරක්ෂාව සපයන්නේ. ඒතර එහෙම පිරිසුත් ඉන්නවා. ඒ වගේම පින්වතුනි තව පිරිසක් ඉන්නවා සමහරලාට අම්මත් නැහැ, තාත්තත් නැහැ. ඉතින් අම්මා තාත්තා දෙන්නමත් නැහැ. ආන්ගේ පිරිස් රකින්නවා පින්වතුනි සමහර වෙලාවට බාතුරක්කිතා කියලා කියනවා. ඒ කියන්නේ මේ සහෝදරයා, වැඩිමහල් සහෝදරයා විසින් රකින්නවා. වැඩිමහල් සහෝදරයා විසින් රකින්න කාන්තාව ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඒ වගේම පින්වතුනි සමහරලාවට ඒ සහෝදරයා රකින්නෙත් නැහැ. බගිනි රක්කිතා. වැඩිමහල් සහෝදරිය විසින් තමයි සමහර කාන්තාවන්ව රකින්නේ. අර ආරක්ෂාව සපයන්නේ, කැම් බීම දෙන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරිය. ආන් එහෙම කාන්තාවොත් ඉන්නවා පින්වතුනි. ඒ වගේම පින්වතුනි තව පිරිසක් ඉන්නවා මේ කවුරුත් නෙමෙයි ඥාතියෝ තමයි රකින්නේ. ඒ කාන්තාවගේ වගකීම අරගෙන තියෙන්නේ, ඒ කාන්තාවව රැක බලාගන්නේ, පෝෂණය කරන්නේ, බෙහෙත් ටික දෙන්නේ. ඉන්න හිටින්න තැන දීලා තියෙන්නේ ඥාතියෝ. එයාට කියනවා පින්වතුනි ඥාති රක්කිතා කියලා. එහෙම පිරිසුත් ඉන්නවා. ඒ වගේම පින්වතුනි තව පිරිසක් ඉන්නවා මේ ශාසනයේ ඉන්න අනගාരികා විදියට කටයුතු කරන පිරිස්. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා විදියට කටයුතු කරන පිරිස්. ඒත් කාන්තාව. ආන්ගේ ස්ත්‍රීන්ව රකින්න පින්වතුනි ධර්මයේ. එයාට කියනවා ධම්ම රක්කිතා කියලා. ඒ කියන්නේ තවත් වෙනත් වෙනත් ආගමක වුණත් ඒ ආගමට සහසම්බන්ධ වෙලා ඒ දහම් ස්ථානයට අදාළව නම් ඒ කෙනා රැකිලා ඉන්නේ. ඒ කාන්තාව රැකිලා ඉන්නේ ඒ කෙනා ධම්ම රක්කිතා කියන කොටසට වැටෙනවා. ඒ වගේම පින්වතුනි ස්වාමියා විසින් රකින්න කාන්තාවක් ඉන්නවනම් ආන්ගේ කාන්තාවට කියන සස්වාමිකා කියලා. සස්වාමිකා කියලා කියන්නේ විවාහ වෙච්ච කාන්තාව. විවාහ වෙලා නැත්තම්
ඉස්සර විදිහට නම් ඥාතීන් විසින් නැත්තම් ඒ දෙමාපිය විසින් කවුරු හරි රැක බලාගත්ත කෙනා විසින් ඥාතිය හරි කවුරු හරි අර කලින් කියපු රැක බලාගත්ත පිරිස විසින් යම් පුද්ගලයෙකුට සරණ පාවලා දීලා තියෙනවා නම් පවර්ලා තියෙනවා නම් මේ කෙනා මෙතනින් එහාට ඔබටයි අයිති කියලා. ආන් ඒ කෙනාට කියනවා පින්විතනි සස්වාමිකා කියලා. සස්වාමිකා කියලා ස්ත්‍රීන් පිරිසක් ඉන්න මෙන්න මෙහෙම ස්ත්‍රීන් වර්ග 8කට තථාගතයන් වහන්සේ බෙදා දක්වනවා. පින්විතනි ඔබ දන්නවද මේ ස්ත්‍රීන් වර්ග 8න් කාව හරි කෙනෙක් කාමයේ උදෙසා ඇසුරු කරනවා නම් ඒ කෙනා පින්විතනි කාමේසු මිච්ඡාචාරා කියන පාප කර්මයට වැටෙනවා. දන්නේ නැහැ පින්විතනි මුළු ජීවිත කාලෙම පුරාම කරගන්නේ මහා පව් පුරව ගන්න. මොකද අද සමාජේ නම් ඕන තරම් තියෙනවා. ඕවා මිනිස්සු දන්නේත් නැහැ. හිතාගෙන ඉන්නේ පින්විතනි පරදාර සේවනය කියලා කියන්නේ මේ තවත් විවාහ වෙච්ච ස්ත්‍රියක් සමග කාම ඒ හැසිරෙනවා නම් ඒ කෙනා විතරයි ඒ අන්න එහෙම කරොත් තමයි මේ මහා පාප කර්මයට වැටෙන්නේ කියලා. නෑ පින්විත. තවත් විවාහ වෙච්ච ස්ත්‍රියක් නෙමෙයි. අම්මා කෙනෙක් රකින්න ස්ත්‍රියාවක් වුණා. තාත්තා කෙනෙක් රකින්න ස්ත්‍රියාවක් වුණා. අම්මා තාත්තා දෙන්නම එකතු වෙලා රකින්න ස්ත්‍රියාවක් වුණා. සහෝදරයා විසින් රකින්න ස්ත්‍රියාවක් වුණා. සහෝදරිය විසින් රකින්න ස්ත්‍රියාවක් වුණා. ඥාතීන් විසින් රකින්න ස්ත්‍රියාවක් වුණා. ධර්මයේ විසින් රකින්න ස්ත්‍රියාවක් වුණත් මේ සියලුම ස්ත්‍රියාව යම් කෙනෙක් ඇසුරු කරනවා නම් පිඟුතුනි මේ මහා පාප කර්මයට වැටෙනවා. පිඟුතුනි මේක ලේසි පාසු දෙයක් එහෙම නෙමෙයි. මේ කරන හැම වාරයක් පාසා පිඟුතුනි ඒ උදෙසා කටයුතු කරන හැම වාරයක් පාසාම මහා පාප කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ පිඟුතුනි දැන් ওই බොහෝ වෙලාවට ලව් එෆෙයාර්ස් කියලා එහෙම තියෙනවා. ඉතින් ওই තියෙන එකක්වත් පිඟුතුනි දෙමාපිය විසින් පවර්ලා නැහැනේ. නැත්තම් රකින්න කෙනා විසින් පවර්ලා දීලා නැහැනේ. එහෙම නැතුව තමයි පිඟුතුනි 190%ක්ම සම්බන්ධතා කරගෙන යන්නේ. ඉතින් එහෙම කටයුතු කරලා යනවා මොකද මිනිස්සු දන්නේවත් නැහැ පිඟුතුනි මේ කරන්නේ මහා පාප කර්මයක් කියලා පිඟුතුනි මේවැ ප්‍රතිඵල මෙච්චරයි කියලා කියන්න බෑ. මේ කරන දේවල් නිසා පිඟුතුනි මිනිස්සුන්ට වෙන විනාශය තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා පිඟුතුනි. උන්වහන්සේ මතක් කරලා දෙනවා මේ කාමයේ වර්ධවා හැසිරීම. මේ කාම මිච්ඡාචාරය නැමැති පාප කර්මය කිරීම නිසා පිඟුතුනි වෙන මහා දරුණු විපාක. ඒවා හිතා ගන්න තමාරුයි පිඟුතුනි. තථාගතයන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා පිඟුතුනි කටු ඉඹුල් නිරේ කියන නිරේ වැටෙනවා. මෙහෙම කරන පිරිස පිඟුතුනි කටු ඉඹුල් නිරේ වැටෙනවා. කටු ඉඹුල් නිරේ කියන්නේ ඔබ සමාලට අහලා ඇති පිඟුතුනි මේ ලොකු විස්තර කියන්න බෑ මොකද ඒක දරන්න බෑ මිනිස්සුන්ට. ඒසා මහා භයානක තැන් වෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් අහන එක්තරා අවස්ථාවකදී ස්වාමීනි මේ කොහොමද මේ නිරේ විඳින දුක්ඛන්දරාව අපි තේරුම් ගන්න මේක මේ වහන්සේ උපමාවක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් තථාගතයන් දේශනා කරන මේ ස්වාමීන් වහන්සේ මේකට උපමාවක්වත් දෙන්න අමාරුයි ඒක හරි අමාරු වැඩක් කියලා. නමුත් ඉතින් උන්වහන්සේ ආනිසා තථාගතයන් වහන්සේ එක්තරා උපමාවක් දෙනවා පිඟුතුනි. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම තේරුම් ගන්න කියලා. මේ නිරේ තියෙන නිරාදුක මොනතරම්ද කියලා. උන්වහන්සේ දේශනා කරනවා පිඟුතුනි මෙන්න මෙහෙම හිතා ගන්න කියලා. එක්තරා මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයාට උදේට උල් 100කින් අනිනවා. ඉතින් හිතා ගන්නවා. ඇඟ පසාරු වෙන්න උල් 100කින් අනිනවා. ඒ වගේ මේ මිනිසයාට දවල්ට උල් 100කින් අනිනවා. දවල් කාලේ තවත් උල් 100කින් අනිනවා මේ රජ කෙනෙක් දෙන දඬුවම. ඒ වගේම හවසටත් ආයි උල් 100කින් අනිනවා. මේ අනින වෙලාවට ඔක්කොම උල් 100ම අනිනවා ඇඟ පසාරු වෙන්න. එතකොට හිතන්න පින්වතුනි මధుරයේ කැන්නහමත් වේදනාව කොහොමද කියලා ඔබ දන්නවද? එහෙනම් පින්වතුනි දවසකට උල් 100 ඒවා තුනකින් මිනිසෙකුට අනිනවා නම් ආන්ගේ දුක මොනතරම්ද කියලා ගත්තොත් තථාගතයන් වහන්සේ පොළවෙන් පොඩි ගල් ඇටයක් ඇහිඳගෙන අහනවා ගල් කැටයක් අරගෙන උන්වහන්සේට පෙන්නලා අහනවා මෙතනද භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලාට පේන පරිදි
මේ මගේ අතේ තියෙන ගල් කැටයේද විශාල මේ මහා කඳු පර්වතයේද විශාල කියලා මහා විශාල කන්දක් මතක් කරලා අහනවා. ඊට පස්සේ මේ වික්ෂුන් වහන්සේලා කියනවා නිකන් හිතා ගන්න පිදුරු තලාගල කන්ද කියලා. එතකොට උන්වහන්සේගෙන් අහනවා මේ ස්වාමි විස්කුණහලා අහනවා වහන්සේලා හිතන්නේ මේ ගල් කැටයි මේ ගල් කැටේ මේ පිදුරු තලාගල කන්දයි මේකේ මොකද්ද විශාල කියලා. ඉතින් උන්වහන්සේලා කියන ස්වාමීනි හිතා ගන්නවත් බෑ මේ මොකද්ද ඔබ වහන්සේ මේ කියන්නේ කොහොමද මේක කම්පෙයාර් කරගන්නේ කියලා. ආන තථාගතයන් දේශනා කරනවා එහෙනම් දැනගන්න මෙලොවදී දෙන විපාක වල අර උල් 300 කියලා කියන්නේ මෙලොව ලැබෙන විපාක. ඕන් ওই ටික මේ පුංචි ගල් කැටයකට උපමා කරගන්න. නිරය කියන එකේදී ලැබෙන මහා ගිනිකන්ද, මහා දුක්ඛන්ද මේ පිදුරු තරංගල කන්ද අපි පිදුරු තරංගල කන්ද කියන උපමාවට එතකොට මේ මහා කඳු පර්වතය වගේ කියලා හිතා ගන්න මේ නිරයේ ලැබෙන මහා දුක් ගින්න. හිතා ගන්න පිටුනේ මොනතරම් ගින්නකටද දුකකටද මේ වැටෙන්නේ කියලා. මොකද තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවා පිටුනේ උන්වහන්සේ සියල්ල දත් මා විසින් මේ දේශනා කරන දේවල් දේවදූත සූත්‍රයේ දේශනා කරද්දී උන්වහන්සේ මතක් කරලා දෙනවා මා විසින් මේ කියන සීල දේවල් මේ අටමහා නරකයවල් ගැන කියන දේ මේ ඔසුපත් නරකවල් ගැන කියන දේවල් මා විසින්ම දැකලා මා විසින්ම අවබෝධ කරගෙන දේශනා කරන දේවල් කියලා. අපි දවසකුත් ඔබට මතක් කරා පින්වතුනි ගෞතම බුදු පියන් වහන්සේ විතරක් නෙමෙයි මේ ලෝක ධාතුවට පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදු පියන් වහන්සේලා මේ නිරේවල් ගැන විස්තර කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ මිනිස්සු කරන කියන දේවල් නිසා මේ මිනිස්සුන්ට අවසානයේ අත්වෙන ඉරණම පෙන්වලා දෙන්නේ. සියලු බුදු පියාණන් වහන්සේලා ලෝක සත්‍ය කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ සියලු විස්තර කිරීම කරනවා. ඉතින් පින්වතුනි මේ ස්ත්‍රියව 8 දෙනා ඇසුරු කරන පිරිසගේ ජීවිතයේ අවසානයේදී ඔන්න ඔතෙන්ට තමයි උරුම වෙන්නේ. එතන මතක් කරනවා පින්වතුනි මේ කටු ඉඹුල් නිරය කියන එකට වැටෙනවා කියනවා. කටු ඉඹුල් නිරය කියලා කියන්නේ පින්වතුනි මෙතන ඉන්න ස්ත්‍රී පුරුෂ නිරිසත්තු. මෙතෙන්ට වැටෙන පිරිස පින්වතුනි එතන අර කටු ඉඹුල් ගහ කියලා එකක් තියෙනවා පින්වතුනි. මේ ගහේ නග්ගන නිරිපල්ලු විස. ඒ ගහේ තියෙන මහ කටු මේ ගහ උඩට නගිද්දි ඇඟ පසාරු කරගෙන එහා පැත්තට යනවා. මේ ගහ උඳුනටම නගිනවා මේකේ ඉන්න කාන්තා පිරිස ස්ත්‍රියව. ගහ උඩට නැගලා පින්වතුනි කර්මජව ගීතයක් වගේ යම් ගායනාවක් කරනවා කියනවා. මේක ඇහෙනකොට ආන් අර පහළ ඉන්න පුරුෂ නිරි සත්වයින්ට මේක අහගෙන ඉන්න බෑ පින්වතුනි එතන ගිහිල්ලා අර රාගයෙන් අන්ධ වෙනවා අර කටු ඉඹුල් ගහ මුදුනේ අර ඉන්න ස්ත්‍රියවගේ හඬට. ඒක දරා ගන්න බැරුව පින්වතුනි මේ ගහ දිගේ නගින උඩට. ගහ දිගේ නගිනකොට පින්වතුනි මේ ගහේ තියෙන කර්මජව හටගෙන තියෙන මේ ගස්වල උල් යටපැත්තට හැරෙනවා කියනවා. ඇඟවල් පසාරු කරගෙන යනවා මේ කහ උඩට නැගෙනකොට ඒ ස්ත්‍රියව ගහේ අනිත් පැත්තෙන් බහිනවලු. බහිනකොට පින්වතුනි ගහේ යටපැත්තට තීච්ච උල් උඩ පැත්තට හැරෙනවා කියනවා. එතකොට අර ඇඟවල් පසාරු කරගෙන තමයි පහළට බහින්නේ. මම මේක යම් ප්‍රමාණයකින් කියන්න මොකද මෙච්චරයි කියලා විස්තර කරන්න බෑ බින්දුනේ තථාගතයන් වහන්සේම දේශනා කරනවා මේ ගැන විස්තර කරන්න ගියොත් එහෙම උන්වහන්සේ අවුරුදු දහස් ගාණක් උන්වහන්සේට දේශනාව කරන්න සිද්ධ වෙනවා කියලා තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරලා තියෙන මේ විස්තර වලින් මේ බින්දු මාත්‍රයක් බින්දුනේ කියන්නේ මොකද ඒවා මෙච්චරයි කියලා එහෙම කියන්න බෑ ඉතින්. ඒකයි වැඩි. ඒ වගේ බින්දුනේ ගූත කුල නරකය කියලා එකක් තියෙනවා. මේ ඔසුපත් නරක. ඒකෙත් වැටෙනවා බින්දුනේ මේ වැඩේ කරන පිරිස. මේ කාම මිච්ඡාචාරයේ හැසිරෙන පිරිස. එතන තියෙන්නේ බින්දුනේ තනිකරම මහා අසූචි වලක් කියනවා බින්දුනේ ගව් ගානක් ඈතකදී ඒකේ ගන්ධයට හිස හත් හදකට පැලිලා යනවා කියලා ඒ තරම් මහා ගන්ධයක් කියලා තියෙන්නේ මේ නරකයේ හැටි. ආන් එතන බින්දුනේ ගිහිල්ලා ඒ ගූතේ වැටිලා ඒව අනුභව කරමින් පින්වතුනි පණු රැලක් වගේ මහා වේදනාව විඳමින් ජීවිත කාලය ගත කරනවා කියලා මහා විශාල කාලෙ ඉතින් මේ වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඉතින් ඒවා මොකද කිව්වා කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම පින්වතුනි ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ. සුප්ප සමූලග්ගී කියලා නරකයකට වැටෙනවා.
ඒත් පිංගුතුනි මේ පරදාර සේවනයේ කටයුතු කරන පිරිස් වලට අත්ති නිරනවා. මේ සුදුසු නොමැති ස්ත්‍රීන් හා එක්කලා කාම මිච්ඡාචාරයේ හැසිරීමේ ප්‍රතිඵල විදිහට තමයි මේ නිරේවල් වලට වැටෙන්නේ පිංගුතුනි. ඒ වගේ තමයි උස්සාද නරකය කියලාත් එහෙම තියෙනවා. උස්සාද නරකය කියලා කියන්නේ පිංගුතුනි එවැනිම තැනක් තමයි. ඒකේ වැටුණාට පස්සේ පිංගුතුනි ඒකේ ඉන්නවා මහා පණුව වර්ගයක්. ඒ මේ නිර්සතාගේ පිංගුතුනි කියනවා සමද සිඳී, මස්ද සිඳී, ඇටද සිඳී, ඇට මිදුළුද සිඳී, නහරද සිඳී. ඒ වැටුණාට පස්සේ ඒකේ ඉන්න සත්තු පණුව වර්ගයක්. ඉතින් ලොකු විස්තර තියෙනවා පිංගුතුනි ඒවා සම්බන්ධයෙන්. ඉතින් ඒවා ඔබ තේරුම් ගන්න ඔබට මේ කියන ටික හොඳටම ප්‍රමාණවත් වේ පිංගුතුනි තේරුම් ගන්න. මේ වගේ මහා නරකයවල් වලට වැටෙනවා පිංගුතුනි මේ කරන දේවල් නිසා. නමුත් මිනිස්සු මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ අහලා තියෙනව නේද පිංගුතුනි අපේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. උන්වහන්සේ නිකම්ම අග්‍ර උපස්ථායක තනතුරටපත් වෙන්නේ නැහැ පිංගුතුනි. උන්වහන්සේ මහා දන් පුදලා මහා පිංකම් කරලා ඒ අග්‍ර උපස්ථායක තනතුර උදෙසා පිංගුතුනි මහා කාලයක් සසරේ පාරමිතා පුරනවා. මම අහලා තියෙන විදිහට කල්ප ලක්ෂයක් පාරමිතා පුරනවා ආනන්ද හාමුදුරුවෝ මේ අග්‍ර උපස්ථායක තනතුරට එන්න. ලේසි පහසු වැඩක් නෙමෙයි ඒක. ඔබ දන්නවද පිංගුතුනි මේ ආනන්ද හාමුදුරුවෝ මේ පාරමිතා පුරන කාලේ උන්වහන්සේගේ අතින් එක අවස්ථාවකදී මේ කාම මිච්ඡාචාරය සිදු වෙලා තියෙනවා. එක් අවස්ථාවක. ඒ කියන්නේ ඔය කියපු පිරිස සමග ඇසුරක් පැවතිලා තියෙනවා. එක්තරා අවස්ථාවක. ඒක නිසා පිංගුතුනි කියනවා උන්වහන්සේ අද්දැව් 16ක් ස්ත්‍රියාවක් කියලා ඉපදිනා කියනවා. ඊට පස්සේ පිංගුතුනි ඒ කර්ම ඒ කියන්නේ ඒ කර්ම ශක්තිය ගෙවිලා ඊට පස්සේ පිංගුතුනි එතනින් නැවතිලා නැහැ. එතනින් එහාටත් උන්වහන්සේ අද්දැව් 9ක් පිංගුතුනි නපුංසක කියන ස්වභාවයෙන් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් නපුංසක වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. එතනින් නැවතිලා නැහැ පිංගුතුනි. එතනිනුත් එහාට මනුෂ්‍ය ජීවිතය ලැබිලා නමුත් මනුෂ්‍ය ජීවිතය ලැබිලා පුරුෂ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා. නමුත් ලැබිලා යම් කාලයක් ගියාට පස්සේ අණ්ඩච්ඡේදනයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පුරුෂ නිමිත්ත විනාශ වෙලා යනවා කියනවා. මේ කතා කරන්නේ ආනන්ද හාමුදුරුවෝ. පිංගුතුනි මේ වෙන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මිනිස්සු පිංගුතුනි මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ සියලුම දේවල් කරගෙන කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි ස්ත්‍රී පිරිස. ස්ත්‍රී පිරිසත් පිංගුතුනි ඒ ආකාරයෙන්ම තමයි. ඒක අපි දවසක් කිව්වේ. මේ බටහිර විවිධ රටවල් වල තියෙන ක්‍රමවේද හරහා විවිධ ආකාරයෙන් දෘෂ්ටි ඕන තරම් වැටලා තියෙන්නේ. යථාර්ථය මොකක්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද මැරෙන එකෙක්වත් හොයාගන්නත් නැහැ. නැත්නම් අහගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. මැරිච්ච දැන් මැරෙන මිනිස්සු මේකතුනේ පෙරේතෙක්වත් වෙන්නේ නැහැ. කෙලින්ම යනවා නිරේටම. පෙරේතෙක්වත් වෙන්නේ නැහැ පිටුතුනේ බොහොම අඩුවෙන් තමයි පෙරේතෙක් හරි වෙන්නේ කෙලින්ම නිරේට යන්නේ. ඒ තරම් පිටුතුනේ මේ දේවල් වලට සහසම්බන්ධ වෙලා පිරිස කරගෙන යනවා. කාමයෙන් මත් වෙලා අන්ධ වෙලා පිටුතුනේ අමු තිරිසන්නු වගේ තමයි කටයුතු කරගෙන යන්නේ දැනුත්. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම. එහෙනම් දැන් මේ තථාගතයන් වහන්සේ අසුරු කරන්න එපා කියපු පිරිස් ගැන කවර කතාවද? නිකන් හිතලා බලන්න පිටුතුනේ මේ කරන දේවල් නිසා කොහේ ගිහිල්ලා මොනව වෙලා නවතීද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිටුතුනේ මේ සතින් උපට්ඨපේ තබ්බා. සතින් උපට්ඨපේ. මේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා මේ ස්වාමින් වහන්සේලාට ඔබ වහන්සේලා ස්ත්‍රියාවක් ඇසුරු කරනවා නම් කියලා කිව්වේ. කතා කරන්න හරි සිද්ධ වුණොත් හදිස්සියේ කතා බහක් හරි කරන්න සිද්ධ වුණොත් උන්වහන්සේ විවිධාකාරයෙන් ඒකට ක්‍රමවේද පැහැදිලි කරලා දීලා තිනවා කොහොමද කරන්න ඕනේ කියලා. එහෙම කරනවා නම් Tamanට වඩා වැඩිමහල් ස්ත්‍රියක් නම් Tamanගේ අම්මා කියලා හිතාගෙන කතා කරන්න කියනවා. Tamanගේ සමවයස වගේ ඉන්න ස්ත්‍රියව නම් Tamanගේ සහෝදරයා කියලා හිතාගෙන Tamanගේ සහෝදරිය කියලා හිතාගෙන කතා කරන්න කියනවා. ඒ වගේම Tamanට වඩා බාල ස්ත්‍රියාවක් සමග නම් කතා බහයි දෙන්නේ.
තමන්ගේ නංගි, තමන්ගේ දුව කියලා හිතාගෙන ඉවරලා කතා බහ කරන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම කියන්නේ උන්වහන්සේ? පිටුදුරි ඒසා ආකර්ෂණය වෙන ගතියක් මේ සසරේ තියෙනවා මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට. මොකද පිටුදුරි මේ ගතිය නිදහස් වෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් මිනිස්සුන්ට නිවන් දකින්නත් ඕනේ. දහබලු වැඩ කරන්නත් ඕනේ. දහබලු වැඩ කිරීමයි නිවන් දැකීමයි කියන එක පිටුදුරි කවදාවත් එකට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ කියන පරදාර සේවනය කරන්නත් ඕනේ. ඒ කියන්නේ මාතු රක්කිතා, පීතු රක්කිතා, මාතු පීතු රක්කිතා, භගිනි රක්කිතා, බාතු රක්කිතා, ධම්ම රක්කිතා. ඔය කියන ඥාති රක්කිතා ඔය කියන සස්වාමිකා කියන ඔය කියන ස්ත්‍රී ආශ්‍රය කරන්නත් ඕනේ. නිවන් කරගන්නත් ඕනේ. ඒක කවදාත් වෙන දේවල් නන් නෙමෙයි. නිකන් තේරුමක් නෑ පිටුදුරි ලෝකෙට පරගාසි ලෝකෙට පේන්නේ ඉතින් මමත් මේ බණ භාවනා කරන කෙනෙක් ඉතින් මමත් ඉතින් නිවන් දකින කෙනෙක් ඉතින් ආදි වශයෙන් මෙහෙම ඉතින් එක එක ඒවා කර කර ඉන්නව නවත් පිටුදුරි අභ්‍යන්තරයෙන් හොයලා බැලුවාම ඕවා තමයි කරන වැඩ. ඔය වැඩත් කර කර පිටුදුරි නිවන කරගන්නවයි කියනවා නිකන් බොරු වැඩ. ඔය එකක්වත් හරියන දේවල් නන් නෙමෙයි. සම්පූර්ණයෙන් පිටුදුරි මේ දස අකුසලයෙන් මිදෙන්න ඕනේ. සම්පූර්ණයෙන් මේ කියන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම අත මිදෙන්න ඕනේ. එහෙම වෙලා කටයුතු කරනවා නම් කමක් නැහැ. නිකන් හිතන්නකෝ. තථාගතයන් වහන්සේ මේ නිවන උදෙසා කටයුතු කරන මේ භික්ෂු සංඝයාට. උන්වහන්සේලා කටයුතු කරද්දී බින්දුරි තථාගතයන් වහන්සේ පෙන්නනවා මානෙ මෙන්න මේම හිතන්න. උන්වහන්සේ පෙන්නනවා වදකෙක්. ඒ කියන්නේ මේ තමන්ව මරන්න ඉන්න වදකෙක්. මේ තව ටිකකින් මරනවා දැන්. තමන්ව මරන්න ළඟට ආපු වදකෙක් ඉන්නවනම් ආන්ගේ වදකයව ඒ වදකයා එක්ක ඕන ප්‍රමාණයකට ඇසුරු කරන්න. ඒ වදකයාට කතා බහ කරන්න ඕන දෙයක් ඕන විදියකට ඒ වදකයා එක්ක ඇසුරු කරන්න කමක් නැහැ කියන. මේ තව පොඩ්ඩෙන් තමන්ව මරන්න ඉන්න මිනිස්සයා. ඒ වගේ මේ විදිහට උන්වහන්සේ දේශනා කරන මේ තමන්ව මරන්න ආපු යක්ෂයෙක්. තමන්ව මරන්න ආපු පිසාචේ. යක්ෂයෙක් ළඟට ආවත් පින්විතට තමන්ව මරන්න. ආන්ගේ යක්ෂයත් එක්ක බොහොම හොඳට ඇසුරු කරගෙන කටයුතු කරගෙන යන්න කියන. කතා බහ කරාට කමක් නැහැ කියන ඕන විදිහකට කටයුතු කරගෙන යන්න කියලා උන්වහන්සේ ඒකට අවසර දෙනවා. ඒ වගේම පින්විතනේ මේ සර්පේ දෂ්ට කරොම මැරෙනවා. තමන්ගේ ළඟට සර්පෙක් ආවොත් එහෙම පින්විතනේ සර්පයා වුණත් ඕන හැටියට ඇසුරු කරගෙන කටයුතු කරගෙන යන්න කියලා කියන එක ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. නමුත් තථාගතයන් දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේට. මහණනි ඔබ මේ තමන්ව මරන්න ආපු වදකයා මේ සර්පයා මේ යක්ෂයා තමන්ව මරන්න ආපු මේ අයව ඇසුරු කරත් ඊට වඩා ලක්ෂ කෝටි ගුණයකින් බරපතලයි ස්ත්‍රියව ඇසුරු කරන එක. ඕකම් පිංගුතුනි අනිත් පැත්තට තේරුම් ගන්න නැති ඉන්නේ අනිත් පිළිස. ඉතින් දැන් මේවා මේ මතක් කරලා දෙන්නේ මේ ගිහි පිංගුතුන්ට. දැන් ඒකයි කියන්න පිංගුතුනි මේ නිවන කරගන්නවා කියන එක එහෙම ලේසි පහසු වැඩක් නෙමෙයි. බොහොම බාහිර දూరు කටයුත්තක්. බොහොම පරිස්සමෙන් තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. දැන් මේකෙන් කියන්නේ නෑ පිටුතුනි ස්ත්‍රියව ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කාම මිච්ඡාචාරයේ හැසිරෙන්න එපා කියලායි කියන්නේ. මොකද කාම මිච්ඡාචාරය කියලා කියන්නේ පිටුතුනි ලේසි පහසු පාප කර්මයක් නෙමෙයි. ඒකටත් හේතුව තමයි පිටුතුනි මිනිස්සුන්ගේ හැමතිස්සෙම හිතේ තියෙන දේ තමයි. ඉතින් කෝ මුකුත් උන්නේ නෑනේ කියලා පිටුතුනි මේ අපේ කන් වලට මෙහෙලා දිනවනේ අපිත් මේ ලෝකෙ ඉඳලානේ ආවේ. මුළු ලෝකේ පුරාම ඇවිද ස්ත්‍රියව ඇසුරු කරන පිරිමි ඉන්නවා. මුළු ලෝකේ පුරාම ඇවිද පිරිමි ඇසුරු කරන ස්ත්‍රියව ලෝකෙ ඉන්න ඕන තරම්. ඉතින් මහා උජාරුවට ඒවත් කියනවා ඉතින්. ඔය කියනකට වඩා හොඳයි පිංගුතුනි කිව්වනම් මම මේ මැරිලා ඉවරලා මම නිරේකට යන්න ඉන්නේ. මම නිරේකට යන්න මේ මෙච්චරක් හේතු සකසගෙන ඉන්නවා. උඹ කොච්චරක් හේතු සකසගෙන ඉන්නව ඔන්න ඔහම හැවුවනම් හොඳයි ඌට වඩා. හරියෙන් නිකන් ඉන්නේ පිංගුතුනි මේ දිව්‍ය ලෝකේ යනවා වගේ මැරිච්ච ගමන්. ඒ මට්ටමින් කතා කරගෙන යන්නේ මොකද පිංගුතුනි මේ මෝඩ සමාජේ. නුවණ මොට වෙලා ගිහින් තියෙන සමාජය අපි උද කතා කරේ. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිච්ඡා දිට්ඨිය කියන දේවල් මේ අවුරුදු 100කට වඩා අඩු වෙච්ච මනුස්ස සමාජයේ වැగిරිලා විහිදිලා පැතිරිලා තියෙනවා කියලා. ඒතෝයි මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ට පිංගුතුනි වරද මොකද්ද හරි මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඒකට හේතුව තමයි පිටු අන්ධ කරණ. සම්පූර්ණයෙන් අන්ධ වෙලා තියෙන්නේ.
පඤ්ඤා නිරෝධං. ප්‍රඥාව පිංගුතුනි සම්පූර්ණ විකෘති වෙලා තියෙන්නේ. ඒ නිසා තේරුම් බේරුම් කරගන්න බෑ. ඇත්ත මොකද්ද වෙන්නේ මොකද්ද මොනවද කරන්න ඕනේ මොනවද නවත්තන්න ඕනේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. තේරුම් ගන්න බැරි නිසා පිංගුතුනි බොහෝම උජාරුවට මේ දේවල් කර කර මේ දේවල් කතා කර කර මහා වීරයෝගේ තමයි ඉන්නේ. මේවා පිංගුතුනි වීරත්වයට පාවිච්චි කරන්නේ. උඹලා දන්නවා. අහවල් ගමේ අහවල් මිනිස්සුත් එක්කත් මගේ සම්බන්ධයක් තියෙනවා. මේ මිනිස්සුත් එක්කත් මගේ සම්බන්ධයක් තියෙනවනේ. මේ ඉස්කෝලේ ඉන්න මෙන්න මේ දරුවත් එක්කත් මගේ සම්බන්ධයක් තියෙනවනේ. මේ නෝනත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවනේ. මේ මහත්තයත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවනේ කියලා පිටු මහා උජාරුවට කියන්නේ ඒවා. ඒකට හේතුව තමයි පිටු ඔය කරන්නේ නිරේන් ගිහිල්ලා නවතින. එතෙන්නිවත් නවතින්නේ නැති පාප කර්මයක් කියලා දන්නේ නැහැ. පිටු මේ කරන වැඩේ නිසා මේ නිරේ නවතින්නේ නැහැ පිටු. එතනින් එහාට මනුස්ස ජීවිතයක් කවදාරි සසරේ හම්බුණා. ඒ හම්බ වෙන මනුස්ස ජීවිතේ ස්ත්‍රී මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ. ඔබ හොඳටම දන්නවා පිටුතුනි. ස්ත්‍රී මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ ලේසි පහසු ගන්න නෙමෙයි කියලා ඔබ හොඳටම දන්නවා. මේ කර්මය ඒ තරම් ප්‍රබලයි පිටුතුනි. මැරිලා ඉපදුනත් ස්ත්‍රියාවක් වෙලා උපදින්නේ. දහමේ මතක් කරලා පෙන්නලා දෙනවා පිටුතුනි. ස්ත්‍රියාවක් කියලා කොච්චරක් උපදිනද කියලා හිතා ගන්නවා. දැන් නිකන් හිතන්නකෝ ආනන්ද හැමතුරු නම් වතාවක් ස්ත්‍රියක් කියලා ඉපදුනා කිව්වම එක වතාවක් මේ පාප කර්මය සිදු කළා. නම වතාවක් නේ හිතා ගන්නකෝ. මනුසාත්ම කියන එක හැමද මේ දවසින් දවස හම්බ වෙන්නේ නැහැ. ඔබ දන්නවනේ මනුස්ස ජීවිතයක් කියන්නේ මොනතරම් දුර්ලභ එකක්ද කියලා. ඉතින් හම්බ වෙන මනුස්ස ජීවිතේ ස්ත්‍රී මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ. ඒකෙන් පොඩ බේරුණත් පිටුතුනි ඊට පස්සේ හම්බ වෙන මනුස්ස ජීවිතේ නපුංසක මනුස්ස ජීවිත. පණ්ඩක කියලා කියන සාසනෙ. නපුංසක මනුස්ස ජීවිත හම්බ වෙන්නේ. එතනින් ගියත් පිටුතුනි නවතින්නේ නැහැ. එතනින් එහාට ගියත් පිටුතුනි මනුස්ස ජීවිත හම්බ වෙනවා. හම්බ වෙන මනුස්ස ජීවිතවල ඒකේනා අර කියන්නේ සම ඇසුරු කරනවා කියලා. ඒක තමන්ගේ ජාතියව ඇසුරු කරන පිරිසක් බවට පස් වෙනවා. සමලිංගික කියලා කියන්නේ. ආන් ඒ ස්වභාවයෙන් තමයි උපදින්නේ. මේක ගෙවි යන හැටි මේ පෙන්වලා දෙන්නේ. ඒම මානසික අටුවකින් තමයි උපදින්නේ. එතනුන් නවතින්නේ නැහැ. එතනුත් එහාට ගිහිල්ලා පිටුතුනි ඊටත් පස්සේ හම්බ වෙන මනුස්ස ජීවිතවල කියනවා පිටුතුනි ස්ත්‍රී ශරීරයක් ලැබුණා ප්‍රජනක පද්ධතිවල මහා පුදුම වේදනාකාරී ස්වභාවයක් සහිත ප්‍රජනක පද්ධතිය සහිත කයක් එක්ක තමයි උපදින්නේ කියලා. මේ කරන දේ ප්‍රතිඵල මේ නිරේට ගිය කොටස නෙමෙයි. එතනින් පස්සේ මේ පාප කර්මයේ ගෙවිලා ගිහිල්ලා පිටුතුනි මහා කල්ප කෝටි සත්සහස්‍ර ගණන් ගෙවිලත් මනුස්ස ජීවිත හම්බ වෙන එකේ ගෙවිලා ගියත් සමහර වෙලාවට පිටුතුනි ස්ත්‍රී කයක් ලැබෙනවා. නමුත් ලැබෙන ස්ත්‍රී කයේ මේ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ මහ විශාල වේදනාකාරී කයවල් ලැබෙනවා. එතනොත් මේවා ගෙවෙන්නේ නැහැ පිටුතුනි. තවත් එහාටත් ගිහිල්ලා මනුස්ස ජීවිත ලැබුණත් මනුස්ස ජීවිතේ විවාහ වෙන්න අවස්ථා ලැබෙනවා. ලැබුණත් පිටුතුනි විවාහ වෙච්ච පුරුෂයා පරදාර සේවනයේ යෙදෙනවා. ඒ නිසා මුළු ජීවිත කාලෙම මානසික දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකයි වැඩේ පිටුතුනි. නිකන් හිතලා බලන්න මේ කිසිම දෙයක් මේ මිනිස්සු දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. පිටුතුනි පව් පුරව ගන්නවා නිකන් හිතන්න ලොරි ගණන් ටොන් ගණන් පුරව ගන්න. මේ කාලේ මිනිස්සෙක් කියලා ඉපදෙන කෙනෙක් ඒ මනුස්ස ජීවිතේ කෙලවර කරන්න පිටුතුනි. ඔබ නිකන් හිතා ගන්න. බුදුවරු කී දහහක් මේ ලෝකේ පහළ නැත් ආයි මිනිස්සෙක්වත් වෙන්න බැරි තරමට ඒ තරම් පව් පුරවගෙන මේ මිනිස්සු මැරෙන්නේ. ආය ආපු තැන් වලට යනවා ඔක්කොම. මහා ගෙදරින්ම තමයි නිදහස් වෙලා එන්නේ ඔය යන්තම්. යන්තම් මනුස්ස ජීවිත හම් වෙනවා කිසිම දෙයක් දන්නේ. කවුරුත් දේශනා කරන්නත් නැහැ. දේශනා කරන දේවල් අහන මානසික මට්ටමකුත් නැහැ. ඒකට හේතුව තමයි මේ පාප කර්ම වල ශක්තිය. ඔබට සමහරලාට පිටුතුරි ඔබට හිත නැති ඔබ සමහරලාට මේ තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට දේශනා කරන දේවල් ඔබට සමහරට ඒව එච්චර ගාණක් නැහැ සමහර අයට. ඒව ඇඟට වදින්නේ. මේ කියන දේවල් ඇහෙද්දී ඒවා ජීවිතේට වහාම එකතු කරගෙන ජීවිතේ 100% වෙනස් කරගන්න හිතෙන්නේ. ඔබ දන්නද ඇයි ඒ කිය? ඔය හිතෙන්නේ නැත්තේ පිටුතුනේ ඔබගේ පාපකාරී ශක්තියට. ඔය ලැබිලා තියෙන අත්බැවේට ගැලවුමක් නැහැ.
ඔය අත්දැවේට පිංගුතුනි මේ මහා ගිනි ගොඩෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ කියන බණක් අහන්න හිතෙන්නේ නැහැ සමහර අයට. සව කෙනෙකුට පිංගුතුනි ඒ අය විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලන්ට. මේ ලෞතර බුදුබයන් වහන්සේ හැබැයි උදේට හවසට පහන් පත්තු කරනවා. අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ නේ බුදු දහමට කවුරු හරි මොනවා හරි කරන්න ආවොත් එහෙම කපනවා කොටනවා මරනවා. ඒ මට්ටමින් ඉන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ ක්‍රියාත්මක කරන්න කිව්වොත් එහෙම ඒක බෑ. මේ විදිහට ඔය පාපකාරී ශක්තිය. ඔය පාපකාරී ශක්තිය දෙන්නේ. ඔය අනන්ත සංසාරයක් මේ ආපු සසර ගමනේ ඔබ ඕන තරම් සම්බුද්ධ ශාසනයට තථාගතයන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට ශ්‍රී සද්ධර්මයේ මේ නිවනට මේ නිවන් මගට ඕන තරම් අපවාද උපවාද අනන්ත අප්‍රමාණ කරලා ඇති. අපි දවසක මතක් කරන්නම් පිටුතුනි. මේ ශාසනයට කරන දේවල් නිසා ඒව ඇදි ඇදි යන හැටි සසරේ. අද්දව කෝටි ප්‍රකෝටි ගානකට කලින් කරපු දේවල් වල මහ විශාල පාප කර්ම වල අනුසේ විපාක වෙන්නේ. සමහර අය පිටුතුනි මිත්‍යා දෘෂ්ටික උපදිනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා ඉන්න කාලෙත් බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ඉන්න කාලේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙත් වෙනත් ආගම් වල උපදිනවා. ඔවා පිටුතුනි අද්දව කෝටි ගානකට කලින් කරපු මහා දැවැන්ත පාප කර්ම වල අනුසය වෙන්නේ. ශේෂ කොටස් එන්නේ ඔය. ඒ නිරේ ගිහිල්ලා අප්‍රමාණව දුක් විඳලා එතනින් මෙහාට പ്രേත නිරයවල ගිහිල්ලා තිරිසන් යෝනි වල ඉඳලා එහෙම ඇවිල්ලා ඔය මනුස්ස ජීවිතය යන්තම් ලැබෙනවා. නමුත් ඒ ලැබෙන මනුස්ස ජීවිත පිටුතුනි ඒවා පිරිපුන් නැහැ. ඔහේදී මොකක් හරි ජීවිතයක්. පිරිපුන් නැහැ. ඒ නිසා අනුසේ පාපක අනුසේ කොටස් එනවා. ශේෂ කොටස් ඇදෙනවා. ඒ පාප ශක්තිය නිසාම පිටුතුනි ශාසනයක උරුමකම් ලබන්න හේතු නැහැ. බුදු බණ පදයක්වත් අහන්න හේතු සැකසෙන්නේ නැහැ. දැන් ඔබට මේ කිව්වේ මේ මිච්ඡාචාර කියන මහා පාප කර්ම කරන පිරිස් කෙලින්ම නිරේට හැදෙනවා. මේකද මේවා විස්තර ඔබට දරන්න බෑ මේක නිසා කියලා කියන්න හිතෙන්නේ. මොකද හරි මහා රෞද්‍රයි මේක. කාලේ එහෙම හිතා ගන්න බෑ. නිකන් ඔබට පොඩි ඉඟියක් දෙන්න. මේ ඔබට මේ කිව්වේ කලින් ඔසුපත් නරකේවල් ගැන. ඔය ඔසුපත් නරක පිටලා තියෙන පිටුතුනේ අටමහා නරක වටේට. ළඟින්ම තියෙන අටමහා නරකේ ඔබ දන්නේ සංජීවකය කියලා කියන්නේ. සංජීවකේ කාල සූත්‍රේ ඔහොම තියෙනවනේ. සංඝාතේ තාපනේ මහා තාපනේ ආදි වශයෙන් රෞරවේ මහා රෞරවේ එහෙම කියලා අවිජය කියලා එහෙම තියෙනවනේ. එතකොට මේ ළඟින්ම තියෙන එක තමයි සංජීවකේ කියන නරකේ බිකුත් මේක ආයුෂ සඳහන් කරලා තියෙනවා එහෙම. මනුස්ස කාලෙන් අවුරුදු 90 ලක්ෂයක්. මනුස්ස කාලෙන් අවුරුදු 90 ලක්ෂයක් කියලා කියන්නේ. සංජීවකේ කියන නරකේ එක දවසයි. ඕනේ හිතා ගන්න පුළුවන්. එයින් දවස් 30ක් ඒ නරකේ මාසයයි. එයින් මාස 12ක් අවුරුද්දයි. එවැනි අපාය වර්ෂ අවුරුදු 500ක්. ඒ කියන්නේ 90 ලක්ෂයක් කියන එක දවසක් අවුරුදු 500ක් එයින් සංජීවකේ නරකේ ආයුෂ. ඉතින් මේ ආයුෂ ගැන හිතා ගන්න. ඉතින් ඔය මිනිසු කරන අය පිටින් ඔය තැන්වල වැටිලා මහා කල් ගෙවිලා ඒවෙන් පස්සේ එතනින් උඩට പ്രേත විෂයන් වල වැටිලා තිරිසන් තැන් වල වැටිලා කොහොම හරි මිනිස්සු වෙනවා. මිනිස්සු වුණත් ස්ත්‍රියා වෙලා උපදිනවා. ස්ත්‍රියා වුණත් එතනින් එහාටත් මේ කාමයේ සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න සහිත උපදිනවා. පුරුෂයෙක් වුණත් නපුංසක වෙලා උපදිනවා. නිකන් හිතලා බලන්න. ස්ත්‍රියක් වෙලා ඉපදුනොත් සමහර වෙලාවට සමලිංගික මට්ටමින් උපදිනවා. ඒ අදහස් ඔක්කොම මේ විදිහට තමයි ඇදෙන්නේ. මේ එන්නේ පිළිතුරු ශේෂ කර්ම කොටස්. ඇදි එනවා ශේෂ කර්මය. මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිතුරු මෙවැනි පිරිස් වල නිවන කරගන්න එකත් ලේසි පහසු නෑ කියලා. ඒකයි කියන්නේ පිළිතුරු මේ හැම දෙයක්ම ඔබට දේශනා කරන්නේ. මේ හැම දෙයක්ම ඔබට මතක් කර දෙන්නේ. මේ තථාගතයන් වහන්සේලා දේශනා කරපු අපේ. බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ශ්‍රී මුඛයෙන් දේශනා කරන කිසිම දෙයක් මේ මිනිසුන්ගේ යහපතට හැර දේශනා කළා නැහැ.
මිනිස්සුන්ට නොදන්න දේවල් දැනගන්නයි පින්විතනි උන්වහන්සේ මේ සියල්ල දේශනා කරලා තියෙන්නේ. මේවා තේරුම් ගන්න පින්විතනි කරුණාවෙන්. මේ කියන දස අකුසල් ඔබගේ ජීවිතවල තාමත් කරනවා නම් කෙරෙනවා නම් පින්විතනි දැන්වත් වහාම නවත්තන්න. මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේවට සහසම්බන්ධ වෙලා ඉන්න ස්ත්‍රී පුරුෂ පාර්ශව ඉන්නවනම් කරුණාවෙන් හිතලා බලන්න ඔබ ඔය කරන්නේ ලේසි පහසු ගිනි කනවා නෙමෙයි ඔය මහා ගින්නක් ඔය කන්නේ. මොකද තමන්ගේ දෙමාපියන්ට ගිනි දෙන්න පින්විතනි ඔය දෙන ඔක්කොම ආයෙ එනවා. මනුස්ස ජීවිතෙන් එන්නේ නැහැ ඒක වැඩේ. ඒ අය පිරිස බලාගෙන ඥාතිය ඉන්නවනම් ඥාතියින්ට දෙන ගින්න ආයෙ එනවා. ඔය සහෝදර සහෝදරියන් බලාගන්න යම් ඒ ස්ත්‍රී පාර්ශව ඒ ඇයට දෙන ගින්න පිංගුතුනේ ආයෙ එනවා කරකිලා. ඒවා එන්න ගත්තට පස්සේ පිංගුතුනේ ඔක්කොම වැටෙයි එදාට. නමුත් වෙලා තියෙන ප්‍රශ්නේ එදාට වැටුණාට වැඩක් නැහැ. එදාට කවුරුත් නැත. ඒ නිසා පිංගුතුනේ ඔබට මේ මහත් වූ අනුකම්පාවෙන් මතක් කරලා දෙන්නේ. ඕන් ඔය පිරිස් සමග ඔබගේ ඇසුරු නිසුරුකම් තියෙනවා නම් කාමුක ඇසුරු කිරීම තියෙනවා නම් පිටුයි වහවහ ඒවා වහවහ ජීවිතින් ඉවත් කළා දාන්න. කොහොමත් පිටුතුනි ඒවත් කර මේ නිවනත් කර එහෙම ඉතින් කොහොමත් කරන්න බෑ මේ නිවන කරගන්න අයට මේ කිව්වේ. නිවන කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් පිටුතුනි ඔය දේවල් වලින් මිදෙන්න පිටුතුනි නැත්තම් ඔබගේ ජීවිතේ කොහේ ගිහිල්ලා නවතීද කියලා අපිට හිතා ගන්නත් අමාරුයි. මේවා ඉතින් නවත්තන්නත් බෑ. මොකද පාප කර්ම වලට අනුසේ පාප සමග සසරේ අනන්ත සසරේ කරගත්ත පාප විපාක ඇහිලා තියෙන මිනිස්සුන්ට කියන දේ තේරෙන්නෙත් නෑ ඒක වැඩේ. ඉතින් ඔබට මේ කියන දේවල් තේරිලා වින්දින ඔබට හිතෙනවා නම් අනේ මේවෙන් අත මිදෙන්න ඕන නේ මේ මහා විමුක්තිය වහවා සාක්ෂාත් කරගන්න ඕන මේ ජීවිතය ඉවර වෙන කලින් මොනවද මේ කරන විකාර කියලා. ඔබට මාත්‍රයක් හරි වැටහෙනවා නම් වින්දින ඔබ තේරුම් ගන්න ඔබ මහා පුණ්‍යවන්ත මිනිසෙක් කියලා. ඒ කියන්නේ සසරේ කරගත්ත මොනවා හෝ පිනක් ඔබට තියෙනවා. ඒ පිනට තමයි ඔහොම හිතෙන්නේ. සසරේ කරගත්ත ශේෂ පාප කර්ම තියෙනවා නම් ඒ පාප කර්ම තියෙනවා නම් මේක එහෙම හිතෙන්නේ නැහැ එයාට. එයාට එහෙම හිතෙන්නේ නැහැ. එයාට තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ නීරසයි. එහෙම හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැත්තේ මිනිසුන් හිතන ඇති වෙන හේතු නිසා කියලා නෑ. එහෙම නෙමෙයි. ඔය අනන්ත සසරේ කරගත්ත පාප කර්ම ප්‍රශ්නේ එන්නේ තාමයි. ඒකයි කියන්නේ. වහ පින් කරගන්න පිංගුතු. වහ පින් කරගන්න. ditta dhamma වේදනීයව මේ ජීවිතේදීම ඔබට විපාක දෙන්න පුළුවන් මට්ටමේ මේ නිවන් මාගේ නිවෙන්න නැත්තම් මේ මනුස්ස ජීවිතෙන් වහ පිළිසරණක් ගන්න. මේ ශාසනයෙන් පිළිසරණක් ගන්න. මේ ඔබට උරුම වෙලා තියෙන මේ සී සම්බුද්ධ ශාසනයෙන් පිළිසරණක් ගන්න. ඒ ගන්න හේතු සැකසෙන්න ඕනේ. නිකම්ම ගන්න බෑ. ඔහේ බත් ගිල හිටියා කියලා එහෙම ගන්න බෑ. වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, වීරිය කරන්න ඕන. පින්කම් කරන්න ඕන පිඟුතුනි තමන්ගේ ශික්ෂාවන් සීලයන් රකින්න ඕන. මේ Brahmacharyaවල් රකින්න මිනිස්සු පිඟුතුනි මේ මිනිස්සු හරි ප්‍රසන්නයි. තථාගතයන් වහන්සේ දේශනා කළ මේ කෝමාර Brahmacharyaව කියලා එීමත් දේශනා කරන කෝමාර Brahmacharyaව කියලා කියන්නේ සුදුසු කලක් එළවෙන්න කලින් ඒ කියන්නේ විවාහ වෙන්න කලින් යම් කෙනෙක් කාම මිච්ඡාචාරී හැසිරෙනවා නම් ඒ කෙනා කෝමාර Brahmacharyaව බිඳගෙන තියෙනවා. එහෙම ඉන්න මිනිස්සුන්ගේ පිඟුතුනි මේ මනුෂ්‍ය ජීවිතේ හිටියා. ඒ මිනිස්සුන්ට පිඟුතුනි වයස්ගත පෙනුමක් එනවා බොහොම ඉක්මනට. ඒ වගේම තමයි මේ මිනිස්සුන්ගේ කාලයක් යනකොට බොහොම ඉක්මනට සිහිය මද වෙනවා. සිහිය පිහිටවන්න බෑ සිහිය මද වෙලා යනවා කියන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ මහා හරි අප්‍රිය ස්වභාවයක් තියෙන්නේ මූණුවරේ. මහා ලෙඩ රෝග වලට මූණ දෙනවා. කායික ශක්තිය දුර්වල වෙන. මේවා නම් මේ සාමාන්‍ය දේවල්. ඒ වගේම තමයි පිළිදෙ කවුරු හරි කෙනෙක් බොහොම සීලවන්තව ඉන්නවා නම් Tamanට හැකි උපරිමින් Brahmacharyaවක් රැකෙනවා නම් විශේෂයෙන් කාන්තාවක් ගමුකෝ. සස්වාමික කියන ස්වභාවයට එනකම් කාම මිච්ඡාචාරයේ හැසිරෙන්නේ නැත්තම් පිටුතුනේ. ඒ මිනිස්සු බොහොම ප්‍රියමනාපයි කියලා කියන. වයස්ගත වෙනුවක් නැහැ කියලා කියන. බොහෝ ලෙඩ රෝග වෙනුත් වෙන් වෙලා කියලා කියන. මේවන මේ නිවන්ට අදාළව නෙමෙයි. නමුත් එහෙම තමයි.
ඔබ හොඳට හිතලා බලන්න. ඔබගේ ජීවිත සම්බන්ධයෙන් ඔබ හිතලා බලන්න පිඟුතුනි. මොකද ඔබගේ සතුටට වග කියනවනේ ඔබ. ඔබගේ සතුටට වෙන කෙනෙක් වග කියන්න ඕනේ නැහැ. ඔබගේ විමුක්තියට තව කෙනෙක් වග කියන්න ඕනේ නැහැ. ඔබගේ විමුක්තියට ඔබයි වග කියන්නේ. මොකද කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නැහැ දෙන්නේ. ඔබ ওই ෆැමිලි එකේ ඉපදුනේත් ඔබම කරගත්ත දේවල් නිසා. ඔබගේ ජීවිතේට ওই දේවල් ලැබුණෙත් ඔබම කරගත්ත දේවල් නිසා. ඔබගේ ජීවිතේට මේ බණපද ටිකක් ලැබෙන්නේ ඔබම කරගත්ත දේවල් නිසා. මේ ජීවිතය ඔබ මහා යහපතක් කරගත්තොත් ඒකත් ඔබම තමයි කරන්නේ. මිසක් වෙන කිසි කෙනෙකුට ඇඟිලි දික් කරන්න එපා. ඒකෙන් තේරුමක් නැහැ. සම්පූර්ණ වගකීම ඔබ සතු. ඔබගේ ජීවිතයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබ සතු. ශාසනයක් තියෙනවා මේකතුනි. මේ ශාසනයෙන් ඵල නෙලා ගන්න. මොකද ශාසනය ඔබ ගාවින් අතුරුදහන් වුණාට පස්සේ එතනින් එහාට තේරුමක් නැහැ කතා කරලා. ඒ නිසා මේ මතක් කරලා දුන්නේ ඔබ තවදුරටත් මේ කටයුතු වල සහසම්බන්ධ වෙලා ඉන්නව නැත්නම් වහ මේවෙන් අයින් වෙන්න. අයින් වෙලා තමන්ගේ ජීවිත වලට මහා යහපතක් කරගෙන ඉවරලා මේ නිවන් මාර්ග පූර්ණේ කරගන්න ඕන කරන පැත්තට කටයුතු කරන්න. දැන් ඔබට මේවා කිව්වට පස්සේ මේකුතුනේ ඔබට මතක් වෙලා එනවනේ විටින් විටේ. මේ කරන දේ හරිද වැරදිද කියලා ඔබ දන්නවනේ. මේවා විපාක ගැන කතා කරන්න ගියොත් එහෙම මේකුතුනේ මේ කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ. සති ගණන් කතා කරන්න වෙනවා. ඒ තරම් විපාක. මෙච්චරයි කියලා කියන්න බෑ මම ඔය කෙටියෙන් පිඟුතුනේ ඔබට මතක් කරලා දුන්නේ. කෙටියෙන් මතක් කරලා දුන්නේ නැත්නම් එහි විපාක මේ තරම් කියලා කියන්න බෑ බදුර. ඒ තරම් දීර්ඝව ඇදි යනවා. කරන එකක් නිසා එන කර්ම විපාක. මතක තියාගන්න. කරපු දෙයක් ආයි ඩිලීට් කරන්න බෑ. එනවා. කරන් තියෙන එකම එක දෙයයි අපි නැවත නැවතත් කියන්නේ වහවහ පින් කරගන්න. පින්තුනි පින් කරගෙන ඉවරලා තමන්ගේ සමනන්තරේ වෙනස් කරන්න. ඒ කිව්වේ ඔබගේ ජීවිතේ පුරුදු වෙනස් කරගන්න. ඔබගේ ජීවිතේ සුදු ගතියට හරව ගන්න. සුදු මිනිස්සෙක් වෙන්න. නිවන සාක්ෂාත් වෙන්න ඕන කරන චතුරාර්ය සත්‍ය කියන උත්තරීතර නිර්මල සද්ධර්මයේ ඔය හිතට අවබෝධ වෙන්න ඕන කරන පරිසරය වහවහ හදාගන්න. ආන්ගේ පරිසරය හදාගත්තොත් පින්වතුනි ඔබට ධර්මාබෝධය ලැබෙනවා නම් ධර්මාබෝධය ලැබුණොත් ඔබ ওই සසරින් ගැලවෙන්න ඕන කරන පාට අඩිය තිබ්බා. සතර අපායන් සදාහට මිදුණා. එහෙම නැතුව පින්වතුනි මේක මිදෙන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඒසා ධර්ම වැඩපිළිවෙලක තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් මේ දේවල් හොඳට තේරුම් අරගෙන තවදුරටත් පින්වතුනි ඔබ රකින්න ශික්ෂාවක් සීලයක් තියෙනවා නම් තවදුරටත් රකින්න. ඔබ කරන පුණ්‍ය කටයුත්තක් තියෙනවා නම් ඒව තවදුරටත් කරන්න. තවදුරටත් ඒ පිනේ හිත පිහිටවල වැඩ කරන්න. ආන් ඒව විතරක් පින්වතුනි ඔබගේ අනාගත සුඛ විහරණය උදෙසා ඒකාන්තයෙන් හේතු වාසනා වෙලා ඔබගේ ජීවිතේට එයි. එහෙම නැත්තම් ඉතින් නෑ තමයි පින්වතුනි. දරුවෝ රැක්කා කියලා කවදාවත් ඒකෙන් දරුවෝ රකින්න ඕන. නමුත් දරුවෝ රැකීම කියන එක ඔබගේ අනාගත සුඛය උදෙසා හේතු වෙන එකක් නෙමෙයි. ඔබ යම් සීලයක් රකින්නවා නම් ආන් ඒක නම් පිටුතුනි ඒකාන්තයෙන් ඔබගේ සුඛය උදෙසා උදව් වෙනවා. අර කියන්නේ දුක් දෙන අමුදරුවන් නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති කියන. පිරිසිදු සිල් රකින්නවා නම් ශික්ෂාවන් රකින්නවා නම් ඒකාන්තයෙන් ඔබගේ අනාගතේ ලෝක සත්‍ය සැපයි කියලා දේශනා කරව යම් විමුක්තියක් තියෙනවා නම් ආන්ගේ විමුක්තිය ලැබෙන්නේ ඒකාන්තයෙන්ම හේතුවෙන්. ඒ නිසා මේ විදිහට කටයුතු කරගන්න පිංගුතුනි. මෙතනින් එහාටත් මේ හා සම්බන්ධව තව කාරණා කීපයක් තියෙන කතා කරන අපි ඉස්සරහට කතා කරමු.